වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා අද ඉහළ ගියා. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ වෛරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. දින 21කට පසුව මෙරටින් වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 6ක්. ඔවුන් සියලු දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිට ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ කරපිටිය ශික්ෂණ රෝහලේදී. 6 දෙනෙක් ආසාදිතයෙන් හමු වෙනවා මේ 6 දෙනාම නාවික බටයින්. ඉතින් ඒ කෙසේ වෙතත් මේ සංඛ්‍යාව අඩු වෙන බව පේනවා. ඒ වගේම වෙනත් ස්ථානවලින් වෙනත් තැන්වලින් රෝගීන් වාර්තා වීම අඩු වෙනවා. අද පස්වරුවේ වාර්තා වූ නව ආසාදිතයින් තිදෙනත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 872ක්. වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ ඉන් 435 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බවයි. ඔවුන් ඇසුරු කළ 34 දෙනෙකුද කොවිඩ් ආසාදිත ලැයිස්තුවට අයත්. මේ අතර වසංගත රෝග විද්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඊයේ දිනේදී සම්පූර්ණ සුවය ලැබූ රෝගීන් 23 දෙනා සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 366ක් බවයි. ඊයේ දිනේදී සුව වූ රෝගීන්ගෙන් 14 දෙනාද ඇතුළුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ යනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 497ක්. ගෙවියන 9 වන සතියේ ඊයේ දිනේ වන විට ගත වූ දින 6 අවසන් වන විට රෝගීන් 101ක් වාර්තා වුණා. මෙයින් පහුගිය කාලේ වාර්තා වීම සම්පූර්ණයෙන් වගේ සිදුවන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල් ආශ්‍රිතයින් සම්බන්ධයෙන් පමණයි. අනිත් සියලුම රෝගීන් වාර්තා වීම, අනිත් පොකු වලින් වාර්තා වීමත්, බාහිරින් වාර්තා වීමත් සම්පූර්ණයෙන් පහේ නැවතුලා සිටිනවා. අපිට නිගමනය කරන්න පුළුවන් COVID-19 රෝගය ඉතාමත්ම සෑහෙන දුරකට රට තුල අපි පාලනය කරලා තියෙනවා කියලා. මේ ආකාරයට අපි පාලනය කළත් කොයි අවස්ථාවකදී හරි කොහෙන් හෝ COVID-19 රෝගයක් වාර්තා වීමේ ඉඩකඩ සම්භාවිතාවය තවමත් තියෙනවා. මේ අතර ඉතාලිය සිට පැමිණි 7 දෙනෙකුගෙන් යුත් පවුලක සමාජිකයින් සියලු දෙනාටම පසුගියදා කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ සියලු දෙනා සුවය ලැබූ අතර එම පවුලේ මව වන අවසන් සමාජිකයාත් අද පූර්ණ සුවය ලබා නිවසට පැමිණියා. ඒ IDH රෝහලේ සිටයි. පසුව ඇය දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. මාර්තු 7 වෙනිදා ලංකාවට පැමිණියේ. ගෙදර ඉඳලා දවස් 14 නිරෝධායනය වෙද්දී ඉතින් මයියි පයිටි අම්මටයි අගපති අමාරුවක් සමග ගුණගතියක් තිබුණා. ඒකින්ද ඉස්සයි මහත්කට ළඟට දීපම ඇවිල්ලා අපි පොඩ්ඩක් මේවා කරලා IDH රෝහලට අරන් ගෙන ගියා මාර්තු 18 වෙනිදා. ඒලක් දවස් 50ක් විතර ඉන්න IDH රෝහලේ ප්‍රතිකාර ලැබුවා. දැන් ඔක්කොමලා අද වෙනකොට ගෙදර ඇස්සුව වෙලා ගෙදර ඇවිල්ලා තියෙනවා. එකම පවුලේ 7 දෙනෙක් ඒ රෝගියා සමග වාර්තා වුණා. එකම පවුලේ ලංකා විශේෂත්වයක් ඒක. ඒ රෝගීන් ප්‍රතිකාර සඳහා අපි සෞඛ්‍ය නිලධාරීතුමන්, පරිපාලන අධිකාරීතුමන් සහ අපේ සිවිල් කාර්ය මණ්ඩලය එකතුව ඒ රෝගීන්ගේ අවශ්‍යතාව සොයා බලලා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද වෙන විට ඒ රෝගීන් 7 දෙනාගේ අවසාන රෝගියා සුවපත් වෙලා තම නිවසට පැමිණියා. අද රෝගියාගේ නිරෝධන කටයුතු අදින් ආරම්භ වෙනවා දින 14ක්. එයින්පසු සියලු රෝගීන් සුවපත් වී නිරෝගී පුජ්‍යලයන් සමාජයට මුදා හැරීමට අපි සූදානම්. මේ අතර තිබිරිගස්සෑය ප්‍රදේශයේ පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගේ සහ කොළඹ නැව් තටාකාංගන සේවකයින් 46 දෙනෙකුගේ PCR පරීක්ෂණයට අවශ්‍ය ජෛව සාම්පල ලබා ගනු ලැබුවා. මේ සියලුම ආශ්‍රිතයින් රෝගීන් සමග සම්බන්ධතා පැවති නිසා තමයි පළමු පෙළේ ආශ්‍රිතයන් ගණයට ගැනෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබෙනුයේ. හංගවැල්ල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 36 දෙනෙකුගේද අද ජෛව සාම්පල ලබා ගත්තා. මේ අතර නිරෝධායන කාල සීමාව අවසන් කළ පුද්ගලයන් 32 දෙනෙකු අද වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. අපිට කිසිම අඩුපාඩුවක් නැතුව හොඳින් මේතන ගෙදරට වඩා අපිට හොඳට ඇත්තට මේ ස්ථානේ පහසුකම් සපයලා මේ කරගෙන ගිය වැඩසටහනට බොහොම ස්තුතියි. ඇත්තටම ශ්‍රී ලංකා රජයට සහ ජනාධිපතිතුමන්ගේ රජයට ස්තුතිවන්ත වෙන අතර අපි රණවිරුවන්ට කියලා නිම කරන්න බෑ අපිට දින විශිෂ්ට සේවය. ඒ සේවය අපි සදා නායකයෝ ඔබලට. අපි නමස්කාර කරන්න ඕනේ.
මේ අතර බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි සෙසුන් 50 දෙනෙකු අද සිය නිරෝධායන කාල සීමාව අවසන් කර පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගියා. අපේ රටේ අපේ මිනිස්සු වෙනුවෙන් අපේ වීරෝදාර හමුදාව කරන මේ සේවය ඉතා ගෞරවපූර්වකව හෘදයාංගම ස්තුතිවන්තව මම අගය කොට සලකනවා. අනුරාධපුර මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා සමාජිකයන්ගේ පවුල්වල සමාජිකයින් 70ක් අද සිය නිවෙස් බලා පිටව ගියා. තරම්කොත් හොටෙල් එකකට ඇවිල්ලා සති දෙකක් වැකේෂන් එකක් ගත කළා වගේ කියලා තමයි දැනුනේ. ඒ තරම් හොඳ සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ සියලුම නාවික රණවිරුවන්ට ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්. මේ අතර හබරාදු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවික හමුදා සමාජිකයන්ගේ පවුල්වල සමාජිකයන් 15ක්ද අද නිවෙස් බලා ගියා. මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නයි යුනිවර්සිටි පුද්ගලයන් 329 දෙනෙකු අද කටුනායක ගුවන් තොටුපළින් මෙරටට ළඟා වුණා. අද දෙරණ වාර්තාකරු පැවසුවේ ඒ අතර ගැබිනි කාන්තාවන් පිරිසක්ද සිටි බවයි. බොවුන් පිරිස පුණානි හා බස්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා. මෙන දැන් ලැබුණු පුවතක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව අද දිනේදී COVID-19 ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 9 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. අද ජාත්‍යන්තර හෙද දිනය. හෙද මාතාව ලෙස සැලකෙන ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනියගේ 200 වැනි ජන්මදිනය අදට දී තිබීම විශේෂත්වයක්. ඇගේ ජන්මදිනය සැමරීම සඳහා පැවැත්වෙන ජාත්‍යන්තර හෙද දිනේ මෙවර තේමාව ගෝලීය වශයෙන් සෞඛ්‍ය නගා සිටීම සඳහා හෙදියන් ලෙස හඬ නගමු යන්නයි. නර්ස් නෝනා. එහෙමත් නැත්නම් අපේ මිස් මෙවැනි වචන අපේ වාක්කෝෂයට එන්නේ 1939 වසරේදී. එතැන් පටන් මේ හෙද සොහයුරියන් අප රෝගීන් බලාගත්තේ තමන්ගේම දරුවන් මෙන්. දැන් මුළු ලෝකේම ගෙවා දමන්නේ මේ වෘතියේ ඇති අභියෝගාත්මක කාලසීමාව. ඒ චීනෙන් ඇරඹී මාරාන්තික COVID-19 වෛරසය ලොවපුරා පැතිරයාම හේතුවෙන්. ලොව ඇතැම් රටවල හෙදියන් රෝගීන් අතහැර සේවෙන් ඉවත්ව ගියත් අපේ රටේ එවැනි සිද්ධින් වාර්තා වූයේ නැහැ. I told my manager I understand we're short on supplies, but let me protect myself. Let me feel safe. I have family that I have to come home to. අප රටින් හමු වූ පළමු කොරෝනා රෝගී චීන කතට සැලකූ ආකාරය මෙරට හෙද සේවාවේ විශිෂ්ටත්වය සංකේතවත් කෙරුණා. දවස් 3-4ක් විතර කතා නොකරම තමයි හිටියේ ජනෙලෙන් එහා පැත්ත බලාගෙන. ඊට පස්සේ මට ඕන වුණා කොහොම හරි මෙයාට මොනවද තියෙන අවශ්‍යතාව කියලා දැනගන්න. පේෂන්ට් කෙනෙක් නෙයි හින්දා. ඊට පස්සේ එයාට අපි අතින් කිව්වා මොනවා හරි අපිට කතා කරන්න ඕන කියලා කියනකොට එයා ආවේ මම කාත් එක්කවත් කතා කරෙත් නෑ. එයාට කිව්වහම එයා ඇප් එකක් අරගෙන ඇවිල්ලා පෙන්නවා. ඒකේ චයිනීස් ඉංග්‍රීසි වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික එයාගේ ඕනි දේවල් දැනගෙන අපි එයා ළඟට ගිහලා ග්ලාස් එකෙන් කතා කරන්න පුරුදු වුණා. ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්. ඒ වගේම මිනිස්සුත් හරිම මිත්‍රශීලී. ඒ වගේම අවංකයි. වෛරසය ආසාදනය වුණා කියලා දැනගත්තාම මට අදාහ ගන්නත් බැරි වුණා. නමුත් මගේ වාසනාවට මේ රටේදී ආදරණීය සහ කාරුණික වෛද්‍යවරුන් හෙදියන් සහ කාර්ය මණ්ඩලය මට මුණ ගැසුණා. සියල්ලන්ටම ස්තුතියි. මම ආයෙත් ශ්‍රී ලංකාවට එනවා. ඒ වගේම මගේ මිත්‍රයන්ටත් මේ පණිවිඩය දෙනවා. Thank you for the kindness and love this country has shown me. මේ තම විවාහය පවා කල් දමමින් තම කාලයේ වෘතියටම කැපකිරීමට එක් වූ හෙද සොහයුරියක්. මගේ විවාහ උත්සවය පවත්වන්න තිබුණා මේ 4 වෙනිදාට. නමුත් මට දේ කරගන්න නොහැකි වුණා මේ තත්ත්වයත් එක්ක. ගොඩක් අය දන්නේ නැති කාරණාවක් තමයි එකපාරටම රෝගීන් මේ රෝහලට පැමිණුණ අවස්ථාවේදී මේ රෝහලේ වාට්ටු ඇත්තටම ඒ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් කරලා තියාගන්න අපට අපහසු වුණා. ඒ අවස්ථාවේදී අපේ හෙද නිලධාරීන් එළියට ඇවිල්ලා කොරිඩෝවේ ඉඳගෙන තමයි තමන්ගේ වාට්ටු සංකීර්ණය රෝගීන්ට පරිත්‍යාග කළේ. COVID-19 රෝගීන් බලාගන්නා IDH රෝහල අද දින අපට කිසිසේත්ම අමතක කිරීමට හැකියාවක් නැහැ.
අපිට මේ වසංගතය ආපු වෙලාවලදී අපිට පොඩි අභියෝගයක් තිබුණා. මොකද හේතුව දුවගෙන යන්න බෑ ඩෙන්ගු ලෙඩට ළඟට ගියා වගේ. අපි මේ රෝගියා ළඟට යන්න උනේ සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගෙන. ඒක ඇඳගෙන යනවා කියන්නේ කායිකව අපි හරි වෙහෙසටපත් වුණා. හැබැයි අපි එහෙම කරපු හින්දා අපේ කාර්ය මණ්ඩලයේ කිසියම්ම කෙනෙකුට ඒ රෝග තත්ත්වය වැළඳෙන්නේ නැතුව බේර ගන්න හැකියාව තිබුණා. මම හිතන්නේ අපි දිනපු පළවෙනිම තැන එතන. අපි ඒ කවුරු හරි හදාගත්තා නම් අපි ගෙදරට ඒක දුන්නා නම් ගෙදරින් රටට ගියා නම් අපි මේක ෆේල්. මේක ජය ගන්න තව ටික කාලයයි අපිට තියෙන්නේ. ඒක සාර්ථකව කරගන්න අපිට හැකියාව තියෙනවයි කියන එක අපි දන්නවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් කිහිපයක් සඳහා යලි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ලොව ඇතැම් රටවල් සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණය කිරීමත් සමග සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන් සඳහා මෙම ගුවන් සේවා ක්‍රියාත්මක කරනු ඇති. මේ අතර COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද රුපියල් මිලියන 902ක් දක්වා ඉහළ ගියා. ආර්ථික ක්‍රියාකාරකම් යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලොව ඇතැම් රටවල් සංචාරක සීමා ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ලන්ඩන්, මෙල්බර්න්, හොංකොං යන ගමනාන්ත සහ ජපානයේ ටෝකියෝහි නරිටා ගුවන්තොටුපළ වෙත මගී ගමන් ආරම්භ කිරීමටයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලසුම් කර ඇත්තේ. එම රටවල සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට මෙම සේවා සැපයනු ඇති. එමෙන්ම මෙරට අපනයන කර්මාන්ත නැංවීම සඳහා ගමනාන්ත 17ක් සඳහා විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර පාසල් සහ අනිකුත් අධ්‍යාපන ආයතන යළි විවෘත කිරීම සඳහා සූදානම් කිරීම පිළිබඳ උපදෙස් ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පිවිසුම් ගේට්ටු සහ පිටවන ස්ථාන, පන්ති කාමර සහ වැසිකිලි ආශ්‍රිතව අත්සේදීමේ පහසුකම් සැලසීම, ප්‍රමාණවත් ජල සැපයුම් ලබා දීම, යලි විවෘත කිරීමෙන් පසු රෝගී තත්ත්ව පෙන්නුම් කරන අය වෙනුවෙන් ගිලන් කාමරයක් පවත්වා ගැනීම ඇතුළු උපදෙස් මාලාවක් එහි අන්තර්ගතයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දරන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. කොළඹ කොටස් වෙළඳපොළ අද රුපියල් බිලියන 3ක පිරිවැටුපක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. වෛරස ව්‍යාප්තිය නිසා වසා දැමීමෙන් පසු අද කොටස් වෙළඳපොළ විවෘත කෙරුණේ දෙවන දිනටයි. පෙරවරු 11/9ට කොටස් වෙළඳපොළ S&P SL20 දර්ශකය 5% ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ වැටීම නිසා මිනිත්තු 30ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවා යලි පෙරවරු 11:39ට ගනුදෙනු ආරම්භ කෙරුණා. එම විවෘත කිරීමෙන් පසු රුපියල් බිලියන 3ක් ඉක්ම වූ දැවැන්ත තනි ගනුදෙනුවක් වාර්තා වීම සුවිශේෂී සිදුවීමක් බවයි කොටස් වෙළඳපොළ බලධාරීන් පවසන්නේ. ග්‍රාම නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා හරහා වෙනමම පොලිස් නිලධාරියෙකු පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවරගෙන තිබෙනවා. මෙම තීරණය ගැනුවේ අග්‍රාමාත්‍යවරයා සහ එම ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතින් අතර අද පසුරුවේ විජේරාම නිල නිවසේදී පැවති සාකච්ඡාවේදී. දිවයින පුරා සේවා කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර ප්‍රදේශ රසක ගොවි ජනතාව ප්‍රමාණවත් පොහොර නොමැතිව දුෂ්කරතාවට පත් ඇති අයුරුද වාර්තා වුණා. පවතිනම පොහොර අර්බුදය සම්බන්ධයෙන් ගොවිෂණ සේවා කොමසාරිස් ජෙනරාල් WMB වීරසේකර මහතා අද අදහස් පළ කළා. විශාල ප්‍රමාණයක් වගාවට දිනසු පෙළවුණා. වැඩි ඉල්ලුමක් ලංකාවේ ඇති වුණා. පෙරේදා ඉඳන් නැවත ඒ නැව් ඇවිල්ලා ඒ පොහොර බෙදා හැරීමේ කටයුතු පටන්ගෙන තියෙනවා. මම හිතනවා දවස් 3-4ක් යද්දී මේ පොහොර ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි කියලා. COVID-19 ව්‍යාප්තිය පාලනය සඳහා පොලිසිය පැනවූ ඇඳරි නීතිය නීත්‍යානුකූල නොවන බවට ඇතැම් පිරිස් ගෙන ගිය ප්‍රචාරවලට නිසි පිළිතුරු ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ඇඳරි නීතිය පවතින කාලය තුළ ගම්පහ ප්‍රදේශයේ ඖෂධ අලෙවිසලක් විවෘත කොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩුවක් ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණා. පනවා තිබූ ඇඳරි නීතියේ නීත්‍යානුකූල භාවය එහිදී විත්තිකරු අභියෝගයට ලක් කර තිබූ අතර නඩු තීන්දුවෙන් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ කොවිඩ් මර්ධනය සඳහා පොලිසිය පනවා ඇති ඇඳරි නීතිය නීත්‍යානුකූල බවයි. යම් පිරිස් විසින් කිව්වා මේ ඇඳරි නීතිය නීත්‍යානුකූල නැහැ කියලා. මේ මාස දෙක ඇතුළත දිගින් දිගටම විවිධ අදහස් පළ කරපු බොහෝ පිරිස්වලට ඊයේ පිළිතුරු ලැබුණා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දෙනේ නඩු තීන්දුවෙන්. ගම්පහ පොලිස් වසමේ ඖෂධ හලක් විවෘතව තබනවා ඇඳරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක. ඇඳරි නීතිය උල්ලංඝනය කිරීම ඇතුළු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඒ ඖෂධ හල් හිමියා අත්අඩංගුවට පත් වෙනවා. ගරු අධිකරණයේ ඉදිරියේදී මේ ඇඳරි නීතිය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් වෙනවා.
අනතුරුව මේ නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මැතිතුමා විසින් ලබා දෙනවා තා ඓතිහාසික වූ නියෝගයක්. ඇඳිරි නීතියේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ගරු මහේස්ත්‍රාත්තුමා ලබා දුන්නු මේ පිටු 15කින් යුක්ත නියෝගයයි මේ තිබෙන්නේ. ගරු අධිකරණය පැහැදිලිව සඳහන් කරනවා 2020 මාර්තු 18 වෙනිදා ඉඳලා මේ දක්වාම පනවා ඇති මේ නිරෝධායන ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව. COVID-19 ව්‍යාප්තිය නිසා සෞඛ්‍ය සේවා අඩාලවීම හේතුවෙන් නුදුරේදී අප්‍රිකානු කලාපය තුළ ඒඩ්ස් මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු වඟවනවා. මේ අතර වෛරසයේ දෙවැනි ව්‍යාප්තිය අවදානමක් හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ මිලියන 11ක ජනතාව දින 10ක් තුළ කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමටත් පියවරගෙන තිබෙනවා. ලෝපුරා කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 42 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 2,87,000කට අධිකයි. COVID-19 වෛරස ව්‍යාප්තියේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන කලාප අතර අප්‍රිකානු මහද්වීපය විශේෂයි. මේ වන විට අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 64,000කට අධිකයි. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2293ක්. වසංගත ව්‍යාප්තියට සමගාමීව නිර්මාණය වෙමින් පවතින දරුණු ආහාර අර්බුදයේද තවත් ගැටලුවක්. අප්‍රිකානු කලාපය තුළ වසරකට ඒඩ්ස් මරණ මිලියනයක් පමණ වාර්තා වනවා. COVID-19 ව්‍යාප්තිය නිසා සෞඛ්‍ය සේවා බිඳවැටීම තුළ ඒඩ්ස් මරණ සංඛ්‍යාව දිගුණයක් විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් 46ක් සහිත උපසහරන් අප්‍රිකානු රටවල්. COVID-19 වෛරසයෙන් මේ වන විට ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ඊයේ මරණ 1008ක් වාර්තා වුණා. ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 81795ක් දක්වා ඉහළ ගියා. ඊයේ එරටින් ආසාදිතයින් 18196ක් වාර්තා වීමත් සමගින් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,85,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජෝජින් ජැරිකි විසින් ටයිම්ස් චතුරස්‍රී ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කර ඇති ට්‍රම්ප්ගේ මරණ ඔරලෝසුව යනුවෙන් නම් කර ඇති දැවැන්ත පුවරුවයි මේ. වෛරස ව්‍යාප්ති සීමා පැනවීමට ට්‍රම්ප් පරිපාලනය කඩිනම් වූයේ නම් වළක්වාගත හැකි වේ යයි ගණනය කර ඇති මරණ සංඛ්‍යාව එහි දැක්වෙනවා. අමරිකාවට පසු ඊයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 502ක්. එරටින් අද වන විට කොවිඩ් මරණ 11625ක් වාර්තා වන අතර සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1,69,000 ඉක්මවනවා. මෙවන් පසුබිමක් තුළ ජනාධිපති ජයිර් බොල්සනාරෝ කායවර්ධන මධ්‍යස්ථාන, රූපලාවන්‍යාගාර සහ කොණ්ඩා කපන ස්ථාන අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. චීනයේ වුහාන් නගරයෙන් යලි කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග දෙවන වෛරස ව්‍යාප්ති අවදානමකට චීනය මුහුණ පා සිටිනවා. නමුත් එරටින් අලුතින් හඳුනාගෙන ඇත්තේ එක් ආසාදිතයෙක් පමණයි. මේ අතර වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා මිලියන 11ක පමණ වන වුහාන් නගරයේ සියලුම වැසියන් දින 10ක් ඇතුළත කොවිඩ් පරීක්ෂණයකට බඳුන් කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32065ක් දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 210ක් වාර්තා වුණා. කොවිඩ් වෛරසයට එන්නතක් සොයා ගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇතැයි අපේක්ෂා කළත් ඊට සහතිකයක්ද ලබා දිය නොහැකි බවයි අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ. යුරෝපා කලාපයේ දැඩි අර්බුදයකට ලක්ව තිබූ ඉතාලියෙන් ඊයේ කොවිඩ් මරණ 179ක් වාර්තා වුණා. ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 123ක්. ප්‍රංශයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 263ක් වාර්තා වී තිබෙනවා. වසර 40කට පසු පළමු වරට ඉන්දියාවේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පහළ බැස තිබෙනවා. කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීමෙන් ෆොසිල ඉන්ධන සඳහා ඉල්ලුම අඩුවීමත් ඊට ප්‍රධාන හේතුවක්. ඉන්දියාවෙන් පසුගිය පැය 24 දී කොවිඩ් ආසාදිතයින් 3607ක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 82ක්. ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන අද වන විට 70,000 ඉක්මවා තිබෙනවා. දකුණු සහ අග්නිදිග ආසියාවේ මීළඟට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් වන පාකිස්තානයෙන් කොවිඩ් මරණ 706ක් වාර්තා වන අතර සිංගප්පූරුවෙන් ඊයේ වාර්තා වූ මරණයත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගියා. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ කතාවක් පවත්වමින් සිටින අතරතුර එරට භාණ්ඩාගාරික ජොස් ෆ්‍රෙඩන්බර්ග්ට කැස්සක් හට ගැනීම හේතුවෙන් ඔහු COVID-19 පරීක්ෂණයකට භාජනය වී තිබෙනවා. Too long a speech. මේ අතර දකුණු කොරියාවේ සෝල් අගනුවර සමාජ ශාලාව වෙත ගොස් තිබූ කොවිඩ් ආසාදිත තරුණයාගෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් ගණන මේ වන විට 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ආසාදිතයින් වළල්ල හඳුනා ගැනීමත් සමග දකුණු කොරියාව යලිත් වෛරස් අවදානමට මුහුණ පා සිටිනවා. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ දකුණු කොරියාව අප්‍රේල් 19 වනදා සිට සමාජ ශාලා විවෘත කිරීමට අවසර ලබා දීමෙන් පසුවයි මෙම තත්ත්වය උද්ගත වූයේ.
මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමේදී අතිශයින් සුපරීක්ෂාකාරී විය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. සත්‍යන්තයේදී බොහෝ රටවල් සංචරණ සීමා ලිහිල් කිරීම නිසා ආසාදිතයින්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවත් එම සංවිධානය පෙන්වා දෙනවා. ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය නමින් ඉදිරිපත් කර ඇති නාම යෝජනා නීතියට පටහැනි බැවින් ඒවා බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. අදාළ පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම් බණ්ඩාර මහතා නාම යෝජනාවලට අත්සන් කිරීම නීති විරෝධී බැවින් ඒවා බාර ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවයි. මේ අතර ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සමාජිකයින් අද පස්වරුවේ සන්ධාන දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වුණා. මැතිවරණ කොමිසමේ සමාජිකයන් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇති අතර පසුව අද පස්වරු 2:30ට පමණ සන්ධානගත දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයින් හමු වුණා. මැතිවරණ කොමිසම තමයි තීන්දුව කළ යුත්තේ කෙසේද මේ මැතිවරණය තියන්න ඔවුන්ගේ තීන්දුව අවසාන තීන්දුව බවට පත් වේ කියලා විශ්වාස කරනවා. දැන් දිගින් දිගටම මෙහෙම මැතිවරණය කල්ලාන්න හැකියාවක් තියෙනවා. ඡන්දයට නාම යෝජනා දුන්න අපේක්ෂකයන් විදිහට විශාල අර්බුදයක ඉන්නවා සියලුම අපේක්ෂකයන් මේ මැතිවරණය කවද්ද ඉවර වෙන්නේ මොකද්ද මේකේ අවසානය කියලා. දැන් මනාපංක ලබා දීම අපි ඉල්ලීමක් කරා මනාපංක ලබා දෙන්න එපයි කියලා. මොකද හේතුව සෞඛ්‍ය ආරක්ෂිතව අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් පත් වෙයි. මොකද මේ මනාපංක ලබාගත් ගමන් කැමැත්තෙන් නො අකමැත්තෙන් බලාත්කාරයෙන් හරි ඉන්න අපේක්ෂකයන් සියලු දෙනා නැවත ගමට යනවා. ඒ නිසා මේ විකෘති වූ තත්ත්වයේ මත ඡන්දය ලබා ගැනීම ඉතාම භයානකයි. මැතිවරණ කොමිසමට තියෙන බලය අනුව තීන්දුවක් ගන්න ඒ වගේම ඒ තීන්දුව ගැනීමේදී සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් ඇතුළු ඊට අදාළ අනිකුත් සියලුම අංශවල ප්‍රධානීන්ගේ ප්‍රකාශ සහ ඔවුන්ගේ ලිඛිත හෝ වාචික නිර්දේශ පදනම් කරගෙන තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මැතිවරණ කොමිසම රැස් වෙලා ස්වාධීන තීරණයක් ගනී. ඒ අතරේ වසංගතයේ තත්ත්වය ගැනත් මේ සියල්ල ගැන සලකලා බලලා කටයුතු කරයි. දැන් සභාපතිතුමා කිව්වේ මලකනම් උඩින් ගිහිල්ලා ඡන්දෙ තියන්න ඒගොල්ලන්ට අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වෙලා දිගු කාලයක් පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ව්‍යවස්ථාවට පටහැනි. ඒකින සාරණ සලකලා බලලා ඒගොල්ලෝ ක්‍රියා කරනවා කියලා. මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ආදිය විවිධ කරුණු සාකච්ඡා කරලා අධිකරණයේ ඉදිරියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන තත්ත්වයන් තුළ තමයි සාකච්ඡාව ඉවර වුණේ. මේ වෙලාවේදී මේකේ තීන්දුව ගත යුත්තේ නීතිමය හෝ ව්‍යවස්ථාව බලලා නෙවෙයි තනිකරම සෞඛ්‍ය තත්ත්වය බලලා. ආණ්ඩුව අද ක්‍රියා කරන්නේ ජනතාවගේ ජීවිතයට වඩා බලය වුණ කියන මතේ ඉඳලා. අපි කියන්නේ මේ රට සාමාන්‍ය තත්ත්වයට එන්න ඕන. ඒ වගේම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් තියන්න ඕන. මැතිවරණ පැවැත්විය යුතුයි. හැබැයි සාධාරණ සමබිමක තරඟකරුවන් නිර්මාණය කරලා. එසේ නැතුව ආධාර බිඳින කණ්ඩායමක් ලෙස මැතිවරණයක් නිරත වීම ඒ තරම් සුදුසු නැහැ කියන එක තමයි අපේ අදහස. අපි අනිවාර්යයෙන්ම ඡන්දයක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා අපි උසාවි ගියේ නැත්නම් ඡන්දයක් ප්‍රතික්ෂේප කරන්න. නමුත් ඡන්ද තියෙන එක සාධාරණ මට්ටමට තියන්න ඕනේ කියන එක මේ අවසරදී අපි එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් පෙන්වලා දෙනවා. මේ අතර ඉදිරි මහා මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ විසින් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය නිෂ්ප්‍රභ කරනු ලෙස මැතිවරණ කොමිසමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිත ඕෂල හේරත් මහතා විසින්. අදාළ පෙත්සම තුලින් පෙත්සම්කරු පෙන්වා දෙන්නේ ඉදිරි මහා මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ වශයෙන් නාම යෝජනා බහර දී ඇති පක්ෂය ස්ථාපිත වී තිබෙන්නේ අපේ ජාතික පෙරමුණ නැමැති පක්ෂයේ පදනම් කරගෙන බවයි. එසේම සමගි ජන බලවේගයේ පක්ෂයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමේදී අදාළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිසි අනුමැතිය හිමි වී නොමැති බවද පෙත්සම්කරු පෙන්වා දෙනවා. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමගි ජන බලවේගයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අත්සන් කොට මැතිවරණ කොමිසමට බහර දී ඇති නාම යෝජනා සියල්ල නීතියට පටහැනි බැවින් ඒවා බහර ගැනීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර, අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපති සේනක හරිප්‍රියද සිල්වා සහ එහි ලේකම් ඩයනාගමගේ යන අයයි. එසේම පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝත්සමක් මගින් ඉල්ලා ඇත්තේ මෙම පෙත්සම මැයි 18, 22 හෝ 28 දිනයන් අතරින් එක් දිනකදී කැඳවන ලෙසයි.